රාත්‍රී 9යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය කුමාර ඇලපාත, ප්‍රකාශය ඥානින්ද පෙරේරා. හෙට රාත්‍රී 10 සිට පසුදා අලුයම 4 දක්වා දිවයින පුරා නිරෝධායන ඇඳිරි නීතිය. වයස අවුරුදු 12ට වැඩි දරුවන්ට කොවිඩ් එන්නත ලබා දීමේ වැඩසටහනක්. මෙරට කොවිඩ් ආසාදිත මරණ 6000 පසු කරයි. ලබන අඟහරුවාදා සිට විවාහ මංගල්‍ය උත්සව තහනම්. ගුරු විදුහල්පති වෘත්තීය සංගම් හා කැබිනට් අනුකමිටුව අතර සාකච්ඡා මේ දිනවල. විෂන් FM අධ්‍යාපන ගුවන්විදුලි නාලිකාව හෙට සිට ආරම්භයි. තමන්ට සහයෝගය දක්වන්නයි තාලිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානු ජනපතිගෙන් ඉල්ලයි. ඉන්දිය එංගලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය දැන් ලෝඩ්ස් පිටියේදී. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. හෙට රාත්‍රී 10 සිට අඟහරුවාදා අලුයම 4 දක්වා රටපුරා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කරයි. නිරෝධායන ඇඳිරි නීතිය බලපෑත්වෙන කාලය තුළ ගමන් බිමන් සඳහා අවසර ඇත්තේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණි. මෙරට අවුරුදු 12ට වැඩි දරුවන්ට පියවරෙන් පියවර කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීමේ වැඩසටහනක් සැලසුම් කර ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි. විවිධ සංකුලතා ඇති දරුවන්ට මෙහිදී ප්‍රමුඛත්වය ලැබේ. හම්බන්තොට රෝහලේ ස්ථාපිත කළ දකුණු පළාත් කොවිඩ්-19 ළමා ප්‍රතිකාර ඒකකයේ විවෘත කිරීමේ අවස්ථාවට තංගල්ල කාල්ටන් නිවසේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වමින් අගමැතිවරයා මේ බව පැවසිය. හම්බන්තොට රෝහලේ කොවිඩ් ප්‍රතිකාර කටයුතු ආරම්භ කෙරුණේ පසුගිය වසරේ මාර්තු මාසදී. එතැන් සිට මේ දක්වා රෝගීන් 6000කට ප්‍රතිකාර කෙරිණි. කොවිඩ් වැළඳුණු දරුවන් සඳහා මෙතෙක් ප්‍රතිකාර කෙරුණේ කාන්තා වාටු සංකීර්ණය. නව ඒකකයේ ස්ථාපිත වීමත් සමග දරුවන් වෙනුවෙන් ඉහළ අවධානයක් යොමු කළ හැකි වනු ඇතැයි වෛද්‍යවරු පවසති. කොවිඩ්-19 ළමා ප්‍රතිකාර ඒකක සෑම පළාතකම ස්ථාපිත කිරීම ළමා රෝග විශේෂඥ වෛද්‍ය සංගමේ අරමුණයි. අද දිනේ මේ දක්වා ගත වූ කාලය තුළ කොවිඩ් ආසාදිත පුද්ගලයින් 2576 දෙනෙකු අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ සමග මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 3,54,109ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර කොවිඩ් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 2387 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් අද දිනේ පිටව ගොස් තිබේ. එය අනුව මෙරට සම්පූර්ණ සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3,09,732ක් දක්වා ඉහළ ගොස් ඇත. කොවිඩ් ආසාදිත මරණ 161ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද තහවුරු කළේ. ඊයේ සිදුවී ඇති මෙම මරණ අතරින් 83 දෙනෙකු පිරිමි පුද්ගලයෝ සහ 78 දෙනෙක් කාන්තාවෝ වෙති. වයස අවුරුදු 30ට අඩු එක් මරණයක් වාර්තා වී තිබේ. අවුරුදු 30-59 අතර මරණ සංඛ්‍යාව 38කි. අවුරුදු 60ට වැඩි අය අතුරින් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 122ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නිවේදනයේ දැක්වේ. මෙම මරණත් සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 6096ක් දක්වා ඉහළ ගොස් ඇත. ලබන 17 වෙනිදා අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම් දෙනතුරු විවාහ මංගල උත්සව සඳහා අවසර නොලැබෙන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව නිවෙස්වල හෝ උත්සව ශාලාවල කිසිදු විවාහ මංගල උත්සවයක් පැවැත්විය නොහැක. අද මධ්‍යම රාත්‍රියේ සිට ජනයා ඒකරාශී වන කිසිදු අවස්ථාවකටද අවසර හිමි නොවේ. එමෙන්ම අද මධ්‍යම රාත්‍රියේ සිට අවන්හල්වල වරකට රැස්විය හැකි ඒවායි ධාරිතාවෙන් 50%කට නොවැඩි පිරිසකට පමණි. ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීමෙන්ද හැකිතාක් දුරට වැළකී සිටිය යුතු බව යුද හමුදාපතිවරයා අවධාරණය කරයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කොවිඩ් මර්ධන ව්‍යාපාරයට සහාය දැක්වීමට කෙන්යාවේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපත් වෙයි.
ඒ පළමු පියවර වශයෙන් එන්නත් කිරීමට අවශ්‍ය සිලින්ඩර් මිලියන 2ක තොගයක් දිවයිනට යැවීම සඳහා සූදානම් කර තිබේ. මෙම සිලින්ඩර් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට හා කොන්දේසිවලට අනුකූලව නිෂ්පාදනය කරන ලද උසස් තත්ත්වය වශයෙන් සැලකේ. 8 ලක්ෂයකින් සමන්විත පළමු සිලින්ඩර් තොගය කෙන්යාවේ ශ්‍රී ලංකාම කොමසාරිස් වේලුපුල්ලේ කනතාඩන් මහතා විසින් භාරගෙන පසුගිය 13 වෙනිදා ශ්‍රී ලංකාවට එවීමට කටයුතු සලස්වන ලදී. ඉතිරි තොගය ලබන සතියේ නැව්ගත කිරීමට නියමිතයි. කොවිඩ් මර්ධන වැඩසටහනට අදාළව ශ්‍රී ලංකාවට යොන් ලද කෙන්යාවේ නිෂ්පාදිත ප්‍රථම සෞඛ්‍ය උපකරණ වශයෙන් මේවා සැලකේ. කොවිඩ්-19 රෝගයේ මූලික රෝග ලක්ෂණ වන්නේ උණ, තද උණ හෝ ලා උණ, ඇඟපත රිදීම, හිස රදය, උගුරේ වේදනාව, නාසයෙන් දියර ගැලීම, කැස්ස සහ හතිය බව සෞඛ්‍යාංශ පෙන්වා දෙයි. මේ අතරින් හතිය හැර අනෙකුත් කිසිදු රෝග ලක්ෂණයක් රෝහල්ගත වීමකට ප්‍රබල හේතුවක් නොවන බව කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා පවසයි. අනෙකුත් රෝග ලක්ෂණ සඳහා නිවසේ සිටම සුළු අත්බෙහෙත් ප්‍රතිකාර ගත හැකිය. එහෙත් හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇත්නම් වහා රෝහල්ගතව ප්‍රතිකාර ගත යුතු බව ඒ මහතා සඳහන් කරයි. ඔබගේ ගෙදර මෙන්න මේ කුඩා උපකරණය පල්ස් ඔක්සිමීටරය කියලා තියෙන්නේ. මේ පල්ස් ඔක්සිමීටරයෙන් ඔබට ඔක්සිජන් බලාගෙන රෝහලට යාවි තත්ත්වයක ඔබ ඉන්නවාද දැනගන්න පුළුවන්. දැන් මේ පල්ස් ඔක්සිමීටරය භාවිත කරන්න ඉස්සරලා ඒ ඇඟිල්ල පාට කරලා තියෙන බෑ නියපොතු. අන්තිමට තමයි ඇඟිල්ල සීතල වෙන්න බෑ. නාල ආව ගමන් නැත්නම් අයිස් වතුර අල්ලපු ගමන් අපි ඔක්සිජන් ප්‍රතිශතය බලන්න ගියොත් ඇඟිල්ල සීතල නිසා රුධිර සංසරණය ඇඟිල්ලට අඩු නිසා වැරදි ඔක්සිජන් අගයක් පෙන්වන්න පුළුවන්. ඊළඟට ඔක්සිජන් බැලීමේදී ඉස්සෙල්ලා මේ තිරය තියෙන පැත්ත නියපොත්ත තියෙන පැත්තට ඇඟිල්ල ඇතුළට දැමිය යුතුයි නේ. ඊට පස්සේ මේ අපි ස්විච් එක ඔබනවා. ඒවට පස්සේ අපිට පේනවා මේ තිරය මත ඉලක්කම් වලින් අගයන් පෙන්වන දෙකක් තියෙනවා. එකක් තමයි SpO2. අන්න ඒක තමයි ඔක්සිජන් අගය. කොවිඩ් ආසාදිත රෝගීන් සඳහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් අරනායක දිසාරෝහලේ ස්ථාපිත කරේ. රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් එය අද ජනතා අයිතියට පත් කෙරිණි. වැය කර ඇති මුදල රුපියල් මිලියන 30කි. අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට අමතරව සායන පැවැත්වීම වෙනුවෙන් දියුණු නව ගොඩනැගිලි පරිශ්‍රයේද ඇඳන් 130කින් සමන්විත කොවිඩ් ප්‍රතිකාර ඒකකයේද අද ජනතා අයිතියට පත් කෙරිණි. ජාතික තරුණ සේවා සභාවේද සහයෝගය ඇතුව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක ඇඳන් දසදාසේ ව්‍යාපෘති යටතේ මෙම ප්‍රතිකාර ඒකකය ස්ථාපිත කර ඇත. දිවුලපිටිය මරදගහඹුල නගරයේ සියලු වෙළඳසැල් හෙට රාත්‍රී 9 සිට සතියක කාලයක් වසා තැබීමට මරදගහමුල එක්සත් වෙළඳ සංගමය තීරණය කරයි. නගරය අවට බහුල ලෙස කොවිඩ් වෛරසය පැතිර තිබීම මෙම තීරණය ගැනීමට හේතුවයි. මීට අමතරව ගම්පහ යක්කල යන නගරද හෙට සිට වසා තැබීමට එම නගරවල වෙළඳ සංගම් තීරණය කර ඇත. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ මහමොලකරු වශයෙන් අයෙකු නම් කළ නොහැකි බව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ හරිගුප්ත රෝහණදීර මහතා පවසයි. මෙම ප්‍රහාරයට ජාත්‍යන්තර ආධාර උපකාර පවා ලැබී ඇති බවට අනාවරණ වී ඇත. ලැබී ඇති තොරතුරු හා සාක්ෂි මත පදනම්ව අදාළ අයට දඩුවම් ලබා දීම සිදු කරනු ඇත. ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණීටු කරන බවද රෝහණ ධීර මහතා කියා සිටී. ඇත්ත වශයෙන්ම මුලින්ම වින්දිතයන්ට සිදු වෙච්ච දේවල් දැන් මියගිය අයට අපි කියන දේවල් එන්නේ. නමුත් මේ මියගිය අයගේ ඥාතීන්ට මියගිය අයගේ පවුල්වල අය පමණක් නෙවෙයි දන්න හඳුනන අයට අපි කියා සිටින්නේ වේදනාව උන්ගේ තවම තියෙනවා. ඒක කවදාකවත් ජීවිතේ යන්නේ. ඒ වගේ මේ තුවාලලත් අයට අපි කියන්නේ ඊටමත් වගකීමෙන් වගකිය යුතු රජයක් විදියට එකක් මෙවැනි සිදුවීම් නැති නොවන්න ජාතික ආරක්ෂාව ශක්තිමත් කරලා තියෙනවා. දෙවන කාරණය මේ අයගේ වින්දිතයන්ට අවශ්‍ය සමාජ සුබ සාධන කටයුතු සිදු කරනවා. තුන්වන කාරණය මේ අපරාධයට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරම නොබලා නීතිය මගින් ක්‍රියාත්මක වෙලා උන්ට දඩුවම් ලබා දෙනවා කියන එක පැහැදිලිව කියන්න පුළුවන්. යුක්‍රේන සංචාරකයින් සම්බන්ධයෙන් විවාදයකට එන්නයි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාට අභියෝග කරයි.
විජේදාස රාජපක්ෂ මහතා සිය මුහුණුපතට එක් කළ ලිපියක් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් උදයංග මහතා මෙම අභියෝගය එල්ල කරයි. යුක්‍රේන සංචාරකින් මෙරටට ගෙනුණු ලැබුවේ උපරිම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමිනි. රටේ ආර්ථිකය අඩාල වන්නට නොදී ඉදිරියට ගෙන යාමේ පියවරක් ලෙස එම සංචාරකින් ගෙන්වීම සිදු වූ බවද ඒ මහතා පෙන්වා දෙයි. ඇෆ්ගනිස්තානයේ පවතින අර්බුදකාරී තත්ත්වයේ හමුවේ රට කාබුල් නුවර සිටින ශ්‍රී ලාංකිකයින්ට ආරක්ෂිතව ඉන් පිටවීමේ අවස්ථාව සලසන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඇතුළු අනෙකුත් සියලුම රටවල තානාපති කාර්යාල නිලධාරීන්ට එක්සත් ජාතීන්ගේ සම්බන්ධීකරණය මත ආරක්ෂිතව රටින් පිටවීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවද අමාත්‍යවරයා කියා සිටී. මෙවන විට කාබුල් නුවර 50කට අධික ශ්‍රී ලාංකිකයෝ පිරිසක් රැඳී සිටිති. විෂන් FM අධ්‍යාපන ගුවන්විදුලි නාලිකාව හෙට සිට ආරම්භයි. සෑම දිනකම අලුයම 4 සිට මධ්‍යම රාත්‍රිය දක්වා පැය 20ක් පුරා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ 102.1 හා 102.3 FM තරංගමාලා ඔස්සේ එම වැඩසටහන් ප්‍රචාරය කෙරේ. සිට 65ක් විෂය මූලික ඉගැන්වීම් සඳහාද ඉදිරි 35 විෂය මූලික නොවන ඉගැන්වීම් සඳහාද වෙන් කරේ. ජනමාධ්‍ය මගින් දරුවන්ගේ ඉගෙනුම් අවශ්‍යතා සපුරාලීමේ රජයේ වැඩපිළිවෙල යටතේ ජනමාධ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව වැඩසටහන් සම්පාදනය කරේ. ප්‍රමුඛ පුවත මීළඟට. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේක. ගුරු විදුහල්පති වැටුප් විෂමතාව සම්බන්ධයෙන් පත් කර ඇති කැබිනට් අනුකමිටුව සහ ගුරු විදුහල්පති වෘත්තීය සංගම් අතර සාකච්ඡා දැන් පැවැත්වේ. එම සාකච්ඡාවලින් අනතුරුව වෘත්තීය සමිතිවල ඉල්ලීම් සහ යෝජනා සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කරන බව කැබිනට් අනුකමිටුව සමාජික අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. එම සාකච්ඡාවලින්ද අනතුරුව කැබිනට් අනුකමිටුවේ නිර්දේශ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරේ. මෙම ගැටලුව විසඳීම සඳහා මෙතෙක් ගෙන ඇති පියවර සම්බන්ධව අදාළ වෘත්තීය සමිති සමග වෙන වෙනම සාකච්ඡා කිරීමට කැබිනට් අනුකමිටුව තීරණය කළේය. ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන අධ්‍යාපන සේවා සංගමය, අධ්‍යාපන වෘත්තීයවේදීන්ගේ සංගමය සහ වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය ආදී සංගම් කීපයක නියෝජිතයින් සමග පසුගිය සිකුරාදා සාකච්ඡා පැවැත්විනි. මෙම ගැටලුව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා සමග සාකච්ඡා කර සියලු වෘත්තීය සමිති සමග සාකච්ඡා පැවැත්වීමට අනුකමිටුව තීරණය කර ඇති අතර ලබන අඟහරුවාදා සහ බදාදා දිනවලද සාකච්ඡා කීපයක් පැවැත්වෙනු ඇත. වැටුප් විෂමතාව ඉවත් කළ යුතු බව රජය තරයේ විශ්වාස කරයි. විපක්ෂයේ සිටි අවධියේ සිට ඒ සඳහා දිගින් දිගටම පෙනී සිටි බවද ප්‍රසන්න රණතුංග මහතා සිහිපත් කරයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේක. සත්‍ය හඬ අවධානය පිණිසයි. ජනතාවගේ නොදැනුවත් බව හා වගකීම් විරහිත ක්‍රියාකාරීත්වය ඩෙංගු රෝගය පැතිරීමට හේතු වී ඇතැයි සෞඛ්‍යාංශ පෙන්වා දෙයි. රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ නව වැඩපිළිවෙලක් මෙවන විට ක්‍රියාත්මක වෙයි. ඒ අනුව රෝගය හඳුනා ගැනීමේ පරීක්ෂණවල මිල ගණන් අඩු කිරීම, රෝගීන් සුවපත් කර නිවෙස් කරා යැවීමට ක්‍රමවේදයක් සකස් කිරීම, රෝගීන්ගේ පරිසර පරීක්ෂාවට ලක් කිරීම සිදු කරේ. ඒ සඳහා නිවසට පැමිණෙන නිලධාරීන් ජනතාවගේ සහයෝගය අපේක්ෂා කරයි. කොවිඩ් හා ඩෙංගු යන රෝග දෙකම වෛරසයක් මගින් බෝවන අතර ඒ දෙකේම රෝග ලක්ෂණ සමාන බැවින් උණ පවතී නම් වහාම ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය. විදෙස් පුවත්. තමන්ට සහයෝගය දක්වන්නේ ඇෆ්ගනිස්තානු තලේබාන් සංවිධානයේ රට ජනාධිපති අශ්රෆ් ගානි ප්‍රධාන රජයේ නිලධාරීන්ගෙන් සහ පක්ෂ නායකයින්ගෙන් ඉල්ලා සිටී. සියලු ඇෆ්ගන්වරුන් ඇතුළත් වන රජයක් ගොඩනැගීම තලේබාන්වරුන්ගේ අරමුණ බව කටාර් රාජ්‍යයේ පිටි තලේබාන් කාර්යාලයේ නිල නියෝජිතයෙකු විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ. අද උදෑසන සිට තලේබාන්වරු රට කාබුල් නගරය වෙත සෑම දෙසකින්ම ඇතුල් වන්නට වූහ. අල් අරාබියා රූපවාහිනී සේවයට අනුව සංක්‍රමණික රජයේ ප්‍රධානත්වයේ සිටීමේ වගකීම එරට හිටපු අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය අහමද් ජලාලි විසින් බාරගෙන තිබේ. රටේ බලය අත්පත් කර ගැනීම සාමකාමීව සිදු කරන බව එරට අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යාංශය පවසයි. ජනාධිපතිවරයා සිය වගකීම් වලින් ඉවත් වීමට සූදානමින් සිටින බවද වාර්තා වේ.
රටේ පාලනය අත්පත් කර ගැනීමෙන් පසු කාන්තාවන්ට රැකියා කිරීමේ අයිතිය ඇතුළු අයිතිවාසිකම් සුරකින බවට තලේබාන්වරුන් සහතික වී ඇත. 2019 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී මහා සයුර තරණය කරමින් ඉතාලිය වෙත පැමිණි නීති විරෝධී සංක්‍රමණගේ සංඛ්‍යාව 128කින් ඉහළ ගොස් ඇතැයි එරට ආභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සඳහන් කරයි. පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට මේ වසරේ ජූලි මාසය දක්වා පමණක් මේ අයුරින් ඉතාලියට පැමිණි සංඛ්‍යාව 50,000කට ආසන්නය. වැඩිහිටියෙකුගේ ආරක්ෂාවක් නොමැතිව මෙලෙස පැමිණි බාලවයස්කරනුගේ සංඛ්‍යාව 155කින් වර්ධනය වී තිබේ. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. බෝධින් මොහොත ලක්ෂ ගණනින් වාසනාවන්තයින් මේ කරන CAV ජනජය වාසනා ආරම්භුණා. අගෝස්තු 15 දක්වා ඔබේ විල්පතට 140ක් දක්වා වට්ටම්. මාසික දිනුම් මැදීමෙන් රුපියල් 3000කට වැඩි විල්පත් සඳහා වටිනා අත්‍රැක්ටර් දිනා ගන්න. මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ රජයේ වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන යෝජනා 852ක් දැන් ක්‍රියාත්මකයි. ඒ සඳහා මහාමාර්ග අමාත්‍යාංශය වැය කරන මුදල රුපියල් මිලියන 614කට අධික බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා පවසයි. ග්‍රාමීය දුෂ්කර මාර්ග රැසක් මෙම වැඩසටහන යටතේ කාපට් යොදා සංවර්ධනය කරේ. ග්‍රාමීය නිෂ්පාදන දිරිගැන්වීම එම නිෂ්පාදන කඩිනමින් වෙළඳපොළ වෙත යොමු කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සැලසීම රජයේ අරමුණයි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ මහත්තයා ගේ හදනවනේ. ඔව් මුදලාලි මම මේ ආවෙත් හොඳ කම්බි ටිකක් ගන්න කියලා. මම දෙන්නම් මහත්තයාට ඉස්තරම්ම කම්බි ජාතිය. මට ඕන මුදලාලි මෙල්වා කම්බි. මෙල්වම තමයි මහත්තයා මේ අලුත්ම මෙල්වා QST කම්බි. ලෝකේ දියුණු රටවල් ඔක්කොම පාවිච්චි කරන්නේ QST කම්බි. මට මුදලාලි මිලිමීටර් 16 කම්බි වලින් දෙන්නකෝ. බය වෙන්න එපා මහත්තයා. මිලිමීටර් 10 ඉඳලා 32 වෙනකල්ම SLS සහතිකෙත් තියෙනවා. අනික ඕන හાર્ඩ්වෙයාර් එකකින් ගන්නත් පුළුවන්. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. බෝධින් මොහොත ලක්ෂ ගණනින් වාසනාවන්තයින් මේ කරන CAV ජනජය වාසනා ආරම්භුණා. අගෝස්තු 15 දක්වා ඔබේ විල්පතට 140ක් දක්වා වට්ටම්. මාසික දිනුම් මැදීමෙන් රුපියල් 3000කට වැඩි විල්පත් සඳහා වටිනා අත්‍රැක්ටර් දිනා ගන්න. ක්‍රීඩා පුවත් සංචාරක ඉන්දිය ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක එංගලන්ත කණ්ඩායම අතර ලෝඩ්ස් පිටියේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ 9 වන දිනය අදයි. එංගලන්ත පිළ සිය ප්‍රථම දිනය සඳහා සිරු දෙනා දැවී ලකුණු 391ක් රැස් කළේය. සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ඉන්දියාව මීට සුළු මොහොතකට පෙර කඩලු 3කට ලකුණු 120ක් ලබා සිටියේ. ඒ අනුව ඉන්දියාව මේ වන විට එංගලන්තයට වඩා ලකුණු 93ක් ඉදිරියෙන් සිටී. කණ්ඩායම් දෙක අතර පසුගියදා පැවති පළමු ටෙස්ට් තරගය ජය පෙරදුමකින් තොරව අවසන් විය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. රුපියල් මිලියන 53,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මේ මාස 18 වෙනි දින සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. දින 91කින් සහ දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 17,500 බැගින් වටිනා බිල්පත් සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 18,500ක් වටිනා බිල්පත්ද ඒ අනුව නිකුත් කිරීමට නියමිතයි. ටෙන්ඩර් බහර ගැනීම එදින පෙරවරු 11ට අවසන් වේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුමාරු, බිල්පත් ගෙවීම, ක්‍රේලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. මිරිස් බීජ නිෂ්පාදනය කිරීමේ පළමු ව්‍යාපෘතිය නාවලපිටිය අලුත්ගම කෘෂි තාක්ෂණ බීජ ගම්මානයේ දැන් ක්‍රියාත්මකයි. දේශීය මිරිස් බීජ අවශ්‍යතාවෙන් සිට 50ක් මේ නිෂ්පාදනය කරේ.
වර්ගාඩි 60,000 ආරක්ෂිත ගෘහ තුළ වගා කටයුතු සිදු කරමින් පවතී. රටට අවශ්‍ය වේලි මිරිස් ආනයනය කිරීමකින් තොරව දේශීයව සපුරා ගැනීම මෙහි අරමුණ බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. යුතුකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ශනීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වලත් අනුරාධපුරය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුරු නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන කීපයක පස්වරු 2කින් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ක් පමණ දක්වා වැඩි විය හැකි බවද දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. යලි ප්‍රවෘත්ති සිරස්තල හෙට රාත්‍රී 10 සිට පසුදා අලුයම 4 දක්වා දිවයින පුරා නිරෝධායන ඇඳිරි නීතිය. වයසරුදු 12ට වැඩි දරුවන්ට කොවිඩ් එන්නත ලබා දීමේ වැඩසටහනක්. මෙරට කොවිඩ් ආසාදිත මරණ 6000 පසු කරයි. ලබන අඟහරුවාදා සිට විවාහ මංගල උත්සව තහනම්. ගුරු විදුහල්පති වෘත්තීය සංගම් හා කැබිනට් අනුකමිටුව අතර සාකච්ඡා මේ දිනවල. විෂන් FM අධ්‍යාපන ගුවන්විදුලි නාලිකාව හෙට සිට ආරම්භයි. තමන්ට සහයෝගය දක්වන්නයි තලිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානු ජනපතිගෙන් ඉල්ලයි. ඉන්දිය එංගලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය දැන් ලෝඩ්ස් පිටියේදී. රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද ඔබට සවන් දිය හැකියි. ජාතික ගුවන්විදුලියේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6ට.